समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता। साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। संबाधे वत ओकासं अविंदि भूरि मेधसो योजान मबुदा बुद्धो पतिलीन निसभो मुनीति। साधु साधु साधु। पिंगवत्नी अद बौद्ध माध्य जालය ඔස්සේ විකාශනය කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාවත් සමගයි අපි කවුරුත් එකතු වෙලා ඉන්නේ. මේ වස් කාලයේ ආරම්භකම දවස් කිහිපය ගෙවෙන්නේ වස් කාලය තුල පවත්වන ධර්ම දේශනාවල විශේෂයෙන් සූත්‍ර ධර්ම දේශනාවල මේ මාතෘකාවක් සූත්‍ර ධර්ම දේශනාවක් සඳහා මාතෘකාවක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව අදට નિયમિત මාතෘකාව සූත්‍ර දේශනාව වන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ අට්ඨක නිපාතයට අයිති සම්බාධ කියන සූත්‍රය. සම්බාධ කියන සූත්‍රය තමයි අද අපට નિયમિત වෙලා තිබෙන සූත්‍ර දේශනාව වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ සිදුවෙච්ච සිදුවීමකින් තමයි මේ දේශනාව පටන් ගන්නේ. කොසඹෑ නුවර ഘോഷිතාරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නකොට උදායි කියන ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හමු වෙන්න එනවා. උදායි කියන ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හමු වෙලා බැහැ දැකලා පංචාල ඡණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා කියපු කාරණාවක් සම්බන්ධයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරනවා විමසනවා. මොකක්ද මේ පංචාල ඡණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා කියපු කාරණාව? උදායි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට, අපි කවුරුත් දන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක මහා ධර්ම භාණ්ඩාගාරික උතුමන් වහන්සේ. ඉතින් උන්වහන්සේගෙන් අහනවා මේ පංචාල ඡණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා ඇහුවා මේ සම්බාධ කියලා කියන්නේ මොනවද කියලා. සම්බාධ කියලා කියන්නේ යනු කවරේද කියලා විමසුවා කියලා උදායි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සැලකරනවා, ප්‍රකාශ කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු දී වදාලා උදායි ස්වාමීන් වහන්සේට. කොහොමද පිළිතුරු දී වදාලේ? සාමාන්‍ය භූමිය ඇතුලේ, මේ පුහුදුන් භූමිය ඇතුලේ මොනවද සම්බාධ? සම්බාධ කියලා කියන්නේ බාධක, සම්බාධය මොනවද? ගැටලු මොනවද? බාධා කරන දේවල් මොනවද? බාධාව නිර්වාණාදිගමයට
ශාන්ත සුවයට නිවන් පිණිස මාර්ගඵල අවබෝධ කිරීම පිණිස ඕකාස අධිගමයේ පිණිස බාධාව වෙන්නේ මොනවද? එතකොට මේ බාධාවන් කියන ඒවා මේ සූත්‍රයේ පෙන්වන විදිහට හරිම සාපේක්ෂයි. මේ වචන වලට බය වෙන්න එපා. පුංචි ගැඹුරු වචන ටිකක් සූත්‍රයේ තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි කොහොමත් අපි එක් එක්කෙනා හිතන විදිහ අපේ ආධ්‍යාත්මික මට්ටම් එක හා සමාන නැහැ. ඒවා එකිනෙකාට වෙනස්. එකිනෙකාට අනන්‍ය වෙච්ච ස්වභාවයන් තමයි අපේ හිතවල තියෙන්නේ. එතකොට නිවන් අවබෝධ කරගන්න අපේ හිතවලට තියෙන බාධා ගත්තත් ඒවා මේ හැමෝටම එක වගේ කියලා පෙන්වන්න බෑ. අපිට සම්බාධක හැටියට තියෙන දේවල් අපිට සම්බාධක වෙන දේවල් අපේ මානසික ස්වභාවයට අපේ ආධ්‍යාත්මික ස්වභාවයට සාපේක්ෂයි හැම වෙලාවෙම. ඒක තමයි ඇත්ත. අපේ මානසික ස්වභාවයට සාපේක්ෂයි. අන්න ඒ කාරණාව තමයි මෙතෙන්දි පෙන්වන්නේ. දැන් මුලින්ම අහනවා මොනවද නිර්වාණාධිගමයට තියෙන බාධාව? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා නිර්වාණාධිගමයේ පිණිස නිවන් අවබෝධ කර ගැනීම පිණිස තියෙන බාධාව තමයි චක්කු විඤ්ඤේය රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා ආදී වශයෙන් විස්තර කරනවා. මේ ඇහෙන් දකින රූප ඇසුරෙන් ගොඩනගන සංකල්ප තියෙනවනේ. මේ ඇහෙන් දකින රූප වලින් අපි හදාගන්න මානසික තත්ත්වයන් ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියයි කියලා හිතන දේවල් කාමූප සංහිතයි කියලා හිතනවා. දැන් මේක අපි හැමෝටම තේරෙන දෙයක්. වචන ටිකක් ගැඹුරු වචන වගේ පෙනුනට අපි හැමෝටම තේරෙන දෙයක්. ඒ තමයි අපි සාමාන්‍යයෙන් ගිහි ජීවිත ගත කරන පින්වතුන් හැටියට ඔය ඇත්තෝ හැම වෙලේම ලෞකික ජීවිතේ ගත කරන්නේ පංචකාම ගුණික අත්දැකීම් එක්ක. මොනවාද පංචකාම ගුණික අත්දැකීම් කියලා කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ ඇසුරෙන් අරගන්න අරමුණු. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ. දැන් බණ පොතේ බණවල ඒ ටික ඔය අපි කටපාඩම් කරන විදිහට 1 2 3 4 5 කියලා අපි කටපාඩම් කළාට ඇත්තටම ගත්තොත් අපේ ජීවිතයේ ඇතුලේ ඔය පහ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවද නැද්ද? හැමතිස්සෙම වෙනවා. මේ අපේ ජීවිතයේ ඇතුලේ විශේෂ ඒක ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයේත් එහෙමයි, ගිහියන්ගේ ජීවිතයේත් එහෙමයි. එහෙම වෙනසකුත් නැහැ. හරි? හැම සත්වයකෙම කෙලෙස් තියෙන තණ්හාවෙන් යුක්ත හැම සත්වයකෙම හිත පංචකාම ගුණික අපේක්ෂාත් එක්ක තමයි වැඩ කරන්නේ. හරි? දැන් බලන්න ඔයත් කල්පනා කළා. ඔයත් සුදු ඇඳගෙන වාඩි වෙලා හිටියට ඔයත්න්ට හිතට එන උපදින සිතුවිලි හැම එකක්ම සුදු සිතුවිලිම නොවෙන්න පුළුවන්. ඕනතරම් අපේ හිතට නරක සිතුවිලි එන්න පුළුවන්. ඕන සඳන් අපේ හිතට රාග, ද්වේෂ, මෝහ ආදී සිතුවිලි එන්න පුළුවන්. ඒක මේ අපි ලෝකෙට කියන්න යන්නේ නැති වුණාට අපේ හිත ඇතුලේ ක්‍රියාත්මකයි. අපි දකින රූප ඇසුරෙන් අපිට කෙලෙස් උපදිනවා. අපිට තණ්හා උපාදාන හැදෙනවා. අපිට ඇහෙන ශබ්ද වලින් අපි රස විඳිනවා. අපි ඇලෙනවා, ගැටෙනවා. අපි හැම වෙලෙම ගිහි ජීවිතයක් පවත්වන්නේ මේ ඇසුරෙන්. ශබ්ද ඇසුරෙන්. හරි? ශබ්ද වලින් සතුටු වෙන්න අපි පුංචි ගණන් නෙමෙයි විශාල වියදම් කරනවා. හරි? දැන් අපි තාම ප්‍රිය කරන ගායකයෙකුගේ මිහිරි හඬ සජීවීව අහන්න ඔබ කොච්චර මුදලක් වැය කරනව වෙන්න පුළුවන්ද? හරි? එතකොට ඒ නියම වෙන මිල කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කන පිනවීම සඳහා ගෙවන මිල. මං කියන්නේ ඒක නරකයි කියන එක නෙමෙයි. එහෙම එකක් තියනවා කියන එක. හරිද? එහෙන් දකින්න රූප සඳහා ඔබ කොච්චර මිලක් ගෙවනවද? හරි? ඊළඟට දිවට දැනෙන රස, කනට නහයට දැනෙන ගඳ සුවඳ. ඔබ දන්නවා මේ අපි කොච්චර වතුරෙන් ස්නානය කළා පිරිසුදු වුණත් ගිහි පින්වතුන් විලවුන් සඳහා වියදම් කරන මුදල, සුවඳ වර්ග සඳහා වියදම් කරන මුදල,
වායු නැවුම්කාරක සඳහා වියදම් කරන මුදල් ඒවා පුංචි ඒවා නෙමෙයි. ඒවා විශාල මිල ගණන්. අපි වගේ දුප්පත් රටකට සාපේක්ෂව ඒවා සමහර වෙලාවට එච්චර ලොකු දේවල් නොවුනට විදේශ රටවල් වල මේවට ලොකු මේ වටිනකම් තියෙනවා. එතකොට මානව සමාජය තුළ මේවා පොඩි දේවල් නෙමෙයි. දිවට දැනෙන රස වෙනුවෙන් අපි කොච්චර ආහාර වෙනුවෙන් වියදම් කරනවද? ඒව වෙනුවෙන් මහන්සි වෙනවද? ලෝකේ ආහාර වෙනම සංස්කෘතියන් තියෙනවා. ආහාර වෙනුවෙන් වෙනම නගර තියෙනවා. කාය සංසග්ග රාගය සඳහා කායික රාගය, කායික සුවය වෙනුවෙන් අපි කරන කැපකිරීම, අපි දරන ව්‍යායාමය, මහන්සිය, වායාමය කොච්චර ප්‍රබලයිද ලෝකේ. කාම භූමියක් ඇතුලේ, මිනිස් සමාජයක් ඇතුලේ කායික සුවය වෙනුවෙන් කරන අරගලය කොච්චර ප්‍රබල දෙයක්ද? හරි. එතකොට මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ අර පංචකාම ගුණික අත්දැකීම් වලින් සතුටු වෙන ස්වභාවය. ඕක තමයි පළවෙනියටම දේශනා කරන්නේ. මේ නිවනට තියෙන ප්‍රධාන බාධාව, නිවන් මඟ වඩන්න හිතක් නිවන පැත්තට යන්න තියෙන ප්‍රධාන බාධාව මොකද්ද කියලා අහනවා. සම්බාධක මොනවාද කියලා අහනවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා, මෙන්න මේ පංචකාම ගුණික අත්දැකීම් වලින් ලෝලණය වෙන එක, එතන නවතින එක. ඒවා ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, පිය රූපා, කාමූපසංහිතා, රජනීයා කියලා හිතන එක. ඒවා බොහොම ප්‍රියයි, කාමූපසංහිතයි කියලා හිතන එක තමයි තියෙන ප්‍රධාන බාධාව. හරිද? දැන් වරද්ද ගන්න එපා. හරි? දැන් අපි කිව්වද ඒ ඉන්ද්‍රිය පහෙන් අත්දැකීම් ලබන්න එපා කියලා කිව්වද? එහෙම කිව්වද? නෑනේ. එහෙම එපා කියලා කිව්වේ නෑ. හරි? දැන් එහෙම අත්දැකීම් ලබන්න නැතුව ඉන්න බෑ මිනිස්සෙකුට. බුදුරජාණන් වහන්සේ එක තැනක හරි ලස්සන වචනයක් දේශනා කරනවා. මහණනි, මේ අරමුණු ආරම්මණයන් ලබන්න නැතුව, ඉන්ද්‍රිය ආරම්මණයන් අත්විඳින්න නැතුව ඉන්නවනම්, එහෙම ඒව අත්විඳින්න නැතුව ඉන්නකින් නිවන ලැබෙනවා නම්, විමුක්තිය ලැබෙනවා නම්, මේ ලෝකෙ ඉස්සෙල්ලාම කෙලෙස් නසන්න ඕනේ අන්ධයෝ කියලා කියනවා. හරි? බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකෙ ඉස්සෙල්ලාම කෙලෙස් නසන්න ඕනේ අන්ධ මිනිස්සු. ඇයි? ඒගොල්ලන්ට රූප පේන්නේ නැහැනේ. බීරිය අය. ඒගොල්ලන්ට සද්ද ඇහෙන්නේ නැහැනේ. හරි? අංශභාගී හැදිච්ච කට්ටිය ඒගොල්ලන්ට මේ ස්පර්ශ දැනෙන අඩුයිනේ. හරි? නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන් වහගෙන හිටියට, ඉන්ද්‍රයන් වලින් අරමුණු නොගෙන හිටියා කියලා අපිට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ, නිවන් අවබෝධ වෙන්නේ නැහැ. හරිද? මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ ඉන්ද්‍රයන්ගෙන් ලබන සුවය ඒකාන්තයි කියලා හිතාගන්න එක. ඒකමයි සුවය කියලා හිතන එක. ඉෂ්ටයි, කාන්තයි. එතනින් එහාට වෙන එකක් නැහැ. මනාපයි, බොහොම ප්‍රිය දෙයක්. කාමූපසංහිතයි කියලා ඒ තමයි පරම සුවය කියලා හිතන එක තමයි නිවනට තියෙන ලොකුම බාධාව. ඇයි පින්වතුනි? එතකොට එතනින් එහාට ගිය සුවයක්, එතනින් එහාට ගිය ආධ්‍යාත්මික තලයක්, එතනින් එහාට ගිය මානසික සුවයක් ගැන අදහසක්වත් නැහැ. එහෙම එකක් අදහසක්වත් නැහැ. හරි? පින්වතුන් කල්පනා කරලා බලන්නකො, හොඳට බලා ගන්න පුළුවන්. පින්වතුන්ලා බෞද්ධ නොවන විදේශ රටකට ගිය දවසකදී ඔය ඇත්තන්ට පෙනේ ඒ මිනිස්සු හිතන පතන විදිහ. ඒ මිනිස්සුන්ගේ ආකල්ප. ඒ මිනිස්සු ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදිහ. ඒ මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ බොහොම වටිනා කියන සාධක වෙලා තියෙන්නේ ওই ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ටික. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. මහ විශාල ඉදිකිරීම, මහ විශාල ධනස්කන්ධයන්, මහ විශාල සතුටු වෙන්න වැය කරන දේවල්, කැම වේලක් වෙනින් වැය කරන මුදල, ඒවා අපිට අදාහ ගන්නවත් බෑ. සමහර වෙලාවට අපිට ගෙයක් දොරක් හදාගන්න තියෙන මුදලක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කැම වේලක් වෙනින් වැය කරන්නේ. يعني ලෝකී සත්‍යයේ ස්වභාවය, මිනිසාගේ ස්වභාවය තමයි මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් තොර සුවයක් ගැන අදහසක්වත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම වැය යොදවනවා, උපරිම මහන්සිය, උපරිම වැය කිරීම කරනවා. මොකද ඒක තමයි ඒගොල්ලෝ විශ්වාස කරන එකම සුවය වෙන්නේ. ඉතින් මිනිස්සු හරි පව්, හරි අසරණයි. හරි? දැන් ලෝකේ මිනිස්සු දිහාම වෙලාවකට හිතනවා, කල්පනා කරනවා දැන් අපි දන්න, අපි ලෝකයේ අහලා තියෙන මහා විශාල චරිත ඉන්නවනේ. මේ ඇමරිකාවේ ජනාධිපතිතුමා දැන් මොනවද හිතනවද? මහා විශාල නළු නිළියෝ ඉන්නවා ලෝකෙ, මොනවා හිතනවද? ගායකයෝ ඉන්නවා, මොනවා හිතනවද?
ඉතින් කොහොම කල්පනා කරගෙන ගියාම හිතෙන්නේ ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇත්තේ මේ මහ ලොකු දෙයක් ගැඹුරු දෙයක් හිතන්න විදිහක් නැහැ නේ. ඒගොල්ලෝ දන්න සීමාව ඇතුලේ තියෙන්නේ තමන්ගේ බලය පවත්වා ගන්න කොහොමද? තමන්ගේ රූපය පවත්වා ගන්න කොහොමද? තමන්ගේ ශරීරය පවත්වා ගන්න කොහොමද? තමන්ගේ ආහාර ටික සකස් කරගන්න ඒ ටික හොඳට ලැබෙන්නේ කොහොමද? ආරක්ෂාව කොහොමද? ඔය ඉන්ද්‍රිය අධ්‍යක්ීන් තලයේ ඇතුලේ තියෙන දේවල් ටික රැක ගන්න තමයි ඔක්කොම කරන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක්, ඊට වඩා සියුම් දෙයක්, ඊට වඩා මේ තියුණු දෙයක් ගැන කල්පනා කරලා කරන්න විදිහක් නැහැනේ. දන්නේ නැහැ එහෙම දෙයක්. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න. ඊටාම පැහැදිලි. ලෝකේ මොනතරම් බලවතෙක් වුණත්, මොනතරම් జగතෙක් වුණත්, මොනතරම් ධනවතෙක් වුණත්, මොනතරම් ප්‍රබලයෙක් වුණත් බොහොම පටු සීමාවක් ඇතුලේ තමයි චින්තන පරාසය තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ විශාලත්වයේ තියෙන්නේ භෞතික විතරයි. මානසිකව විශාලත්වයක් මට නම් පේන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන විදිහ ඇතුලේ තියෙන බොහොම පටු ස්වභාවයක්. මොකද මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තල ඉක්මවා ගිහිල්ලා හිතන්න පුළුවන්කම හම්බෙලා නැහැ. හරි? එතකොට ඒගොල්ලන්ට එතනින් එහාට යන්න බැරුව හිර වෙලා තින්නේ මොකද? අර අධ්‍යක්ීම් ටිකට හිර වෙලා තියෙන නිසා. දැන් පැහැදිලි නේද සම්බාධ කියන වචනේ? අර පංචකාම ගුණය ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඊළඟට මේකේ හරිය ලස්සන දැනකට එනවා. හරිද? ඊළඟට අහනවා දැන් එතනින් එහාට තියෙන සම්බාධක මොනවද? දැන් සාමාන්‍ය මේ කාමභෝගී ස්වභාවයක් තියෙන කෙනෙකුට තියෙන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තමයි සම්බාධ පිණිස පවතින්නේ. ඊට පස්සේ ප්‍රථම ධානය ලැබපු කෙනාට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සම්බාධ පිණිස පවතින්නේ නැහැ. මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සම්බාධ පිණිස පවතින්නේ නැහැ. මුළු බණම මේ ධර්ම දේශනාවම ඔබ තේරුම් ගත්තේ නැති වුණත් කමක් නැහැ. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් ඇති. හරිද? මේ සූත්‍රය කියවනකොට හිතපු දෙයක් තමයි අපි මේ මුළු සූත්‍රයම ඔයත් තේරුම් ගත්තේ නැති වුණාට කමන්නේ. හැබැයි මෙන්න මේ තැන මේ අදහස හරියට ගන්න පුළුවන් නම් ඒක ඇති ඔබේ ජීවිතයට කියලා අපි හිතනවා. ඒ තමයි පංචකාම ගුණික අධ්‍යක්ීම් වලින් තියෙන වෙහෙස, කාමයන්ගෙන් තියෙන වෙහෙස, කාමයන් නිසා උපදින පීඩාව, දුක, මහන්සිය, අනේ අපොයි කියන ස්වභාවය දැන් ඇති නේද? දැන් මේ ටික විතරයිමද කියන ස්වභාවය ඒ පංචකාම ගුණික අධ්‍යක්ීම් ඉක්මවා ගිය සෝයක් වෙච්ච ප්‍රථම ධානයේදී නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා මේ පංචකාම ගුණයන්ගෙන් තියෙන සම්බාධක ස්වභාවය ප්‍රථම ධානයේදී නැහැ කියලා. ප්‍රථම ධානය කියන්නේ මොකක්ද? ප්‍රථම ධානය කියන්නේ භාවනා කරලා සිත එක අරමුණකට ඒකාග්‍ර කරලා චිත්ත ඒකාග්‍රතාවය නිසා තියුණු චිත්ත ඒකාග්‍රතාවයක් නිසා උපදින ධ්‍යාන වලින් පළවෙනි ධ්‍යානයට කියනවා ප්‍රථම ධ්‍යානය කියලා. කොහොමද ප්‍රථම ධ්‍යානය විස්තර කරන්නේ? සවිතක්කං විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ අකුසලයන්ගෙන් තොර වෙච්ච කාමයන්ගෙන් තොර වෙච්ච සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර සහිත ප්‍රීති සුඛය සහිත ප්‍රථම ධානයක් තියෙනවා. විවේකයෙන් උපදින ප්‍රීති සුඛයක් තියෙනවා. ඒ විවේකයෙන් උපදින ප්‍රීති සුඛයට කියනවා ප්‍රථම ධානය කියලා. ඒකේ හරිය ලස්සන වචනයක් තියෙනවා. මොකද්ද? විවිච්ඡේව කාමේ. කාමයන්ගෙන් තොර එකක්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු පංචකාම ගුණයේ ධානසෝය ඇතුලේ නෑ කියන එක. මෙන්න මේක හරියට අල්ලගන්න පින්වතුනි. ඒ කියන්නේ අපි මේ ගත කරන ඔබ ඔය ගත කරන ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙසට විසඳුමකුත් මේ ධර්ම මාර්ගය ඇතුලේ තියෙනවා. මොකද්ද විසඳුම? ඔය කායික අත්දැකීම් තලයේ ඉක්මවා ගිය මානසික අත්දැකීමක් ලබනකොට කායික අත්දැකීම් තලය නිසා හටගත්ත වෙහෙස නෑ. ඒ වෙහෙස නැතුව යනවා. හරිද? සරල විදිහට කිව්වොත් ඔබට කායික ජීවිතේ මොනතරම් පීඩාවල් තිබුණත් මොනතරම් එපා වීම තිබුණත්
ඔබට මම විස්තර කරන්න ඕනේ මං හිතන්නේ ගිහි ජීවිතයක තියෙන වෙහෙස කියන එක මේක මට වඩා දැන් ඔයත් දන්නව ඇද්දි. මොකද අපි ගිහි ජීවිතයක් ගත කරපු කාලෙට වඩා දැන් ඔයත් ගිහි ජීවිත ගත කරලා තියෙනවා. එතකොට ඔයත්න්ට තේරෙනවා කයක් ලෞකික භූමියක නඩත්තු කරන එකේ කොයිතරම් වෙහෙසක් තියෙනවද කියලා. ඒක ඇතුලේ තියෙන ආහාර පිණිස කරන අරගලය, ධනය පිණිස කරන අරගලය, කාමයෝ පිණිස කරන අරගලය, ශරීරයේ රෝග පීඩාත් එක්ක මිනිස්සු කරන අරගල, ඒ වෙනුවෙන් මිනිස්සු වියදම් කිරීම, ඒ වියදම් කිරීම සඳහා උපයන්න ඕන ඉපැයීම්, ආර්ථික ගැටලු, දරුවන්ගේ ගැටලු, ස්වාමියාගේ ගැටලු, බිරිඳගේ ගැටලු, ආදරය, ප්‍රේමය, මේ හැම එකක් ඇතුළෙම කොයිතරම් මනුෂ්‍ය ජීවිතයක් පීඩාවටපත් වෙනවද? කොයිතරම් දුක් විඳිනවද? කොයිතරම් ගිහියෙක් අඬනවද කොට්ටේ බදාගෙන රැයට? අපි කවුරුත් නොදන්න විදිහට. හරිද? ඒක ඔයත්තන්ට මං හිතන්නේ ඔයත්තු මට බන කියයි ඒ කියන්නේ. හරි? එහෙම ස්වභාවයක් දැන් තියෙන්නේ. දැන් එතකොට ඒ ස්වභාවය නැහැ. ඒ ස්වභාවයට විසඳුමක් තියෙනවා මේ ධහම ඇතුලේ. ඒ ධහම ඇතුලේ තියෙන විසඳුම මොකක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා උදායි ප්‍රථම ධානයට සමවදින කෙනාට මේ පංචකාමයන් නිසා උපදින සම්බාධ ස්වභාවය නෑ. පංචකාමයේ සම්බාධ වෙන්නේ නෑ. මේ ටික ඇතුලේ පින්වතුනි මේ ධර්මයේ විශ්වාස කරන්න, මේ ධර්මයේ අදහන්න මේ ටික ඇතිනේ. හරි? ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා ප්‍රථම ධානයට භාවනා කළා ප්‍රථම ධානයට සමවදින කෙනාට මේ පංචකාම ගුණයන් නිසා උපදින වෙහෙස නැහැ කියලා කියනවා. ආහාර නිසා උපදින වෙහෙස නැහැ කියනවා. පින්වතුනි ඒක ඇත්තමයි. ඇත්තමයි ඒක. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරාම විශේෂයෙන් භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක අත්දැකීම් බෙදා ගන්නකොට ධ්‍යානසු අත්විඳින ස්වාමීන් වහන්සේලාත් එක්ක මේවා කතා කරද්දී උන්වහන්සේලාම ප්‍රකාශ කරනවා උන්වහන්සේලා දිහා බැලුවහම පේනවා මේ ආහාර නිසා උපදින වෙහෙස, තැති ගැනීම, කලබල වීම ඒවා ගිහි ජීවිතේ මහ ලොකු දේවල්නේ. ඊට පස්සේ කායික රෝග නිසා උපදින වෙහෙස, කලකිරීම, තැති ගැනීම ඒවා ගෑවිලාවක් නැහැ. ගෑවිලාවක් නැහැ. ඔය එක අවස්ථාවක අපි අහලා තියෙනවා මැලේසියාවේ වැඩ හිටපු අපේ රටේ ශ්‍රේෂ්ඨ සංඝ පිටුන් වහන්සේ නම කිරින්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට පිළිකාවක් තියෙනවා කියලා උන්වහන්සේගේ වෛද්‍යවරයා මුලින්ම ප්‍රකාශ කරපු වෙලාවේ උන්වහන්සේට hina ගිහිලා තියෙනවා. ඉතින් වෛද්‍යවරයා, ඒ විදේශික වෛද්‍යවරයා පස්සේ කාලෙක ලියනවා මගේ ජීවිතේටම මේ රෝගීන් අතුරින් පිළිකාවක් තියෙනවා කියලා මම ප්‍රකාශ කළාම hina වෙච්ච එකම රෝගියා මුන්වහන්සේ කියලා. කියන්නේ ඒක උන්වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක ප්‍රශ්නයක් නොවෙන්න ඊට වඩා දෙයක් උන්වහන්සේ ළඟ තියෙන්න ඕනේ. පැහැදිලිද? එතන ලොකු අහිමිවීමක් තියෙනවනේ. ශරීරයක පිළිකාවක් තියෙනවා කියලා කියන්නේ මරණය ළඟින් තියෙනවා වගේ දෙයක්. එතකොට ඒක Tamante අහිමිවීම මේ පරපතල අහිමිවීම Tamante ළඟට දැනෙනකොට hina යන්න කෙනෙකුට ඊට වඩා ඒ අහිමිවීමට වඩා හිමිවීමක් යාගේ ළඟ තියෙන්න ඕනේ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පංචකාමයන් නිසා උපදින කම්පණයෙන් මිදිච්ච තැනක් තමයි. ඒක නිසා ඒකෙන් උපදින කම්පණය, තැති ගැනීම, දෙදරීමෙන් මිදිච්ච තැනක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ආධ්‍යාත්මික සුවය කියන්නේ භාවනා සුවය කියලා කියන්නේ. හරිද? දැන් එතනින් එහාට නම් තියෙන්නේ භාවනාවේ ඇතුලේ ටිකක් ගැඹුරට යන අවස්ථා ටිකක්. ඒ ටිකත් මම සූත්‍රයේ තියෙන නිසා විස්තර කරලා දෙනවා. හැබැයි ඒක පුළුවන් තරම් සරලව විස්තර කරනවා. නමුත් මම නැවතත් අවධාරණයෙන් කියනවා අර දේ මතක තියාගන්න එකම උනත් වැදගත්. ඒ තමයි කායික සුවය ඉක්මවා ගිය සුවයක් තමයි ප්‍රථම ධානයේ තියෙන්නේ. ඊළඟට උදායි ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා ප්‍රථම ධානයේ ඇතුළත් සම්බාධකයක් තියෙනවා නිවනට. මොකද ප්‍රථම ධානයටපත් වුණා කියලා කියන්නේ නිවන් අවබෝධ කළා කියන එක නෙමෙයි. ඒක ඇතුළත් බාධකයක්, සම්බාධයක් තියෙනවා. ඒ ප්‍රථම ධානයේ ඇතුළේ තියෙන්නේ අර අපිට තිබුණා වගේ බොහොම රළු වෙහෙසකර සම්බාධක නෙමෙයි, සියුම් මේවා. ඒවා හරීම සියුම්. ඒ සියුම් භාවය නිසාම තමයි ආධ්‍යාත්මික තලයේ උඩට යන්නේ. ප්‍රථම ධානයේ ඇතුලේ තියෙන සම්බාධකය හැටියට දේශනා කරනවා විතක්ක ਵਿਚාර කියන
වචී සංඛාරය. හරිද? එතකොට මේ ප්‍රථම ධානයටපත් වෙන කෙනාටත් විතක්ක ਵਿਚාර කියන මානසිකව විමසන සුළු ස්වභාවයක් මනසේ තියෙනවා. ඒක පින්වතුනි ඇත්තට මේ අත්දැකීම් එක තමයි ඒක අපිට තේරෙන්නේ. ඒ නිසා මම කිව්වේ එක පාට වැටහෙන එකක් නෑ. හැබැයි මේක මතක තියාගන්න. මෙහෙම මතක තියාගන්න. භාවනාවෙන් ඊටාම සියුම් ධාන සුවයකටපත් වෙච්ච කෙනෙකුට වුණත් ඒ ධාන සුවය ඇතුලේ හිතේ පොඩි තැති ගන්න ස්වභාවයක්, විමසන සුළු ස්වභාවයක් තියෙන්න පුළුවන්. අන්නේ ස්වභාවය තමයි විතක්ක ਵਿਚාර ස්වභාවය කියලා කියන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර කියන වචී සංඛාරය, ඒ සංස්කාර ස්වභාවයේ ප්‍රථම ධානය ඇතුලේ සම්භාදයක් හැටියට තියෙනවා. හරිද? හැබැයි ප්‍රථම ධානය ඉක්මවලා ဒုတိ ය ධානයට යනකොට දෙවෙනි ධානයට සමවදිනකොට මේ කියන්නේ රූපාවචර ධ්‍යාන අවස්ථා 4 ගැන. එතකොට රූපාවචර සමාධියක් වඩලා අපි ඔය ආනාපාන සතිය වේවා, බුද්ධ අනුස්සතිය වේවා, කසින භාවනාවක් වේවා, මොකක් හරි භාවනාවකින් ප්‍රථම ධ්‍යානයේ වඩලා ဒုတိ ය ධ්‍යානයට කවුරු හරි හිත දියුණු කරනවා නම්, හිත පුහුණු කරනවා නම්, ඒ ဒုတိ ය ධ්‍යානයට හිත පුහුණු කරන කෙනාගේ හිතේ විස්තර කරනකොට තියෙනවා ဒုတိ ය ධ්‍යානය ලබනකොටම විතක්ක ਵਿਚාරාණං උපසමානං, විතක්ක ਵਿਚාරයෝ දුරු කරපු. හරි? අවිතක්කං අවිචාරං, විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර වෙච්ච ප්‍රීතියක් සුවයක් තියෙනවා. හරිද? ප්‍රීතියක් සුවයක් තියෙනවා. අන්න ဒုတိ ය ධානයේදී එතකොට විතක්ක ਵਿਚාරයන්ගේ විතක්ක ਵਿਚාරයනුත් දුරු වෙලා යනවා. ප්‍රථම ධානයේ තිබිච්ච විතක්ක ਵਿਚාර කියන සංඛාර ස්වභාවය දුරු වෙලා ගිහිල්ලා ඒකත් අහෝසි වෙලා යනවා. හැබැයි ဒုတိ ය ධානයේ තියෙනවා සම්බාධයක්. මොකක්ද එතන සම්බාධකය වෙන්නේ? ဒုတိ ය ධානයේදී තියෙන සම්බාධකය තමයි ප්‍රීති සුඛ කියන අවස්ථාව. ප්‍රීතියයි සුඛයයි දෙක ඉතුරු වෙලා තියෙනවා. එතකොට මනසේ ප්‍රීතිමත් ස්වභාවයක්, මනසේ සුඛ සහගත ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ වෙලාවේ මනස අල්ලගෙන තින්නේ ප්‍රීතියයි සුඛයයි දෙක. ඔයත්තන්ට මම මේක තවත් තේරෙන්න මෙහෙම කියන්න. හරිද? අපේ හිත පින්වත්නි සාමාන්‍යයෙන් හැම වෙලෙම මේ මොකක් හරි අල්ලගෙන තමයි හිත වැඩ කරන්නේ. හරිද? දැන් මේ වෙලාවේ මේ ගෘහස්ත ජීවිතයේ ඇතුළේ හිත අල්ලගෙන තින්නේ මොනවද? අර ඉස්සෙල්ලා විස්තර කරලා දුන්න පංචකාමියෝ ටික. දැන් ඔයත්තන්ගේ ජීවිතේ ඔයත්තන්ගේ හිත වැඩ කරන්නේම පංචකාමියෝ අල්ලගෙන. ඒක ඇතුළේ තමයි යන්නේ. හැබැයි ප්‍රථම ධානයටපත් වෙනකොට පංචකාමියෝ අත්හැරිලා යනවා. ඒක භාවනාමය ක්‍රියාවලිය. කඩ පංචකාමයන්ට තියෙන වටිනකම අහෝසි වෙලා යනවා. ගිහිල්ලා හොඳට ධානය සුවයටපත් වෙනවා. ඒ ධානය සුවයටපත් වුණාට පස්සේ ප්‍රථම ධානයේ ඉන්න කෙනාට පංචකාමයන්ගෙන් හිරිහැරයක් නැහැ. එයාගේ හිත ඒ වෙලාවේ අල්ලගෙන තින්නේ අර විතක්ක ਵਿਚාර කියන සංස්කාර ස්වභාවය. ප්‍රීති සුඛ කියන සංස්කාර ස්වභාවය තමයි ඒ වෙලාවේ අල්ලගෙන තින්නේ. හරිද? එතකොට හිත එල්ලිලා තින්නේ, හිත සසරේ බැඳිලා තින්නේ අර විතක්ක ਵਿਚාරය හේතු කරගෙන. දැන් මේ විස්තර කරන්නේ දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර කියන වචී සංඛාර දෙකත් අහෝසි වෙලා යනවා. එතකොට හිත අල්ලගෙන තින්නේ, හිත බැඳිලා තින්නේ, හිත එල්ලිලා තින්නේ මොකේද? අර ප්‍රීති සුඛය ඇතුලේ. ධානයේ තියෙන ප්‍රීති සුඛය ඇතුලේ තමයි හිත එල්ලිලා තින්නේ. හරිද? ඊළඟට තුන්වෙනි ධානයට සමවදිනවා. තුන්වෙනි ධානයට සමවදිනකොට ප්‍රීති සුඛ කියන දෙකත් නිරුද්ධ වෙලා යනවා. ප්‍රීති සුඛ දෙකත් නිරුද්ධ වෙලා යනවා. ගිහිල්ලා උපේක්ඛකෝ සතිපාරිසුද්ධං, උපේක්ෂා පාරිසුද්ධ භාවයේ හිත පිහිටනවා. තතිය ධානය ගැන විස්තර කරනකොට දේශනා කරනවා සිත බොහෝම උපේක්ෂක ස්වභාවයක පිහිටනවා. සිත බොහෝම උපේක්ෂක ස්වභාවයක පිහිටනවා. එතකොට මේ තතිය ධානයට සමවදිනකොට යාගේ හිතේ බලවත් වෙලා තියෙන්නේ උපේක්ෂාව. ප්‍රීති සුඛයත් නැති වෙලා ගිහලා උපේක්ෂාව කියන්නේ ප්‍රීතියටපත් වෙන්නේ නැති, සුඛයටපත් වෙන්නේ නැති, සුඛ දුක්ඛ කියන ස්වභාවයන්ගෙන් මිදිච්ච ගැඹුරු උපේක්ඛා ස්වභාවයක් හිතේ පිහිටනවා. අන්නේ හිතේ තියෙන ගැඹුරු උපේක්ඛා ස්වභාවයම තමයි
තති අධ්‍යානයේ තියෙන සම්බාධකය. සම්බාධකය කියන්නේ මොකද්ද? නිවන් අවබෝධ කරන්නේ නැතුව අහුවෙලා තින්නේ, එල්ලිලා තින්නේ උපේක්ඛාවේ. හරිද? එල්ලිලා තින්නේ උපේක්ඛාවේ. හරිද? දැන් අපිට මේක තේරෙන්නේ නැත්තේ අපි ඊට වඩා ගොඩාක් රළු භූමියක තමයි මේ ගනුදෙනුව කරන්නේ. දැන් මේ වගේ සියුම් භූමියක් අපිට හිතා ගන්නවත් බෑ. මේ ඇවිල්ලා මේ භාවනාවේ ඇතුලේ මානසික මට්ටම් වල දියුණුව මේ කතා කරන්නේ. මම ඒකයි කිව්වේ මේක අපිට එහෙම හිතා ගන්නවත් බැරි මට්ටමක් මේ. මොකද අපි ඊට වඩා ඊටාම රළු භූමියක තමයි අපේ ක්‍රීඩාව අපි සෙල්ලම් කරන්නේ. හරි? මේ කාම භූමිය ඇතුලේ කාම ක්‍රීඩාවක අපි ඉන්නේ. හරි? දැන් ඔබට මේ ඉහළ භූමිය හිතන්න බෑ. හැබැයි එහෙම දෙයක් වෙනවා කියන එක දැනගෙන ඉන්න. එහෙම දෙයක් තියෙනවා ලෝකේ කියන එක දැනගෙන ඉන්න. ඒක වැදගත්. හරි? ඊළඟට චතුර්ථ ධානයට සම්වාදිනවා. චතුර්ථ ධානයට සම්වාදිනකොට උපේක්ඛා ස්වභාවයත් අහෝසි වෙලා යනවා. සුඛ දුක්ඛ ස්වභාවය අහෝසි වෙලා ගිහිල්ලා හිත බොහෝම පාරිශුද්ධ භාවයටපත් වෙනවා. චතුර්ථ ධානයටපත් වෙනවා. සුඛ දුක්ඛ ස්වභාවය, උපේක්ඛා ස්වභාවය ඒ ඔක්කොම අහෝසි වෙලා ගිහිල්ලා හිත බොහෝම පාරිශුද්ධ භාවයටපත් වෙනවා. හැබැයි එතනදී හිතට සම්බාධකයක් තියෙනවා. චතුර්ථ ධානයේදී රූප සංඥාවන් පිළිබඳව හිතේ යම්කිසි ස්වභාවයක් තියෙනවා. හිතේ යම්කිසි බැඳීමක් තියෙනවා රූප සංඥාවන් පිළිබඳ. ඒ කියන්නේ රූපාවචර ධානයේ චතුර්ථ ධානයට ගිහිල්ලා තියෙනවා. හැබැයි රූප සංඥා රූපීමේ ස්වභාවයන් ගැන යම්කිසි හිතේ සියුම් එල්බ ගැනීමක් තියෙනවා. ඊළඟට අරූපාවචර ධාන වලට යනවා. අරූපාවචර ධාන වලදී අර රූප සංඥා අහෝසි වෙලා යනවා. රූපීමේ ස්වභාවයන් අහෝසි වෙලා යනවා. රූපීමේ සංකල්පන අහෝසි වෙලා ගිහිල්ලා අරූප සංඤ්ඤ ස්වභාවයකට මනස අරූපාවචර ධාන තත්යකටපත් වෙනවා. එතෙන්ද විස්තර කරන අරූපාවචර ධාන හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතනය, විඥානංචායතනය, ආකාසඤ්ඤායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියලා අරූපාවචර ධාන හතරක් තියෙනවා. ඒ අරූපාවචර ධාන හතරෙත් පින්වතුනි ඒ අරූපාවචර ධානවල ආකාසඤ්ඤායතනයේදී ඒ ආකාසඤ්ඤායතන සංඥාව තමයි එතනදී ඒ උපාදාන වෙලා තියෙන්නේ, හිර වෙලා තියෙන්නේ. ආකාසඤ්ඤායතනයේදී ආකාසඤ්ඤායතන සංඥාව තමයි උපාදාන වෙලා තියෙන්නේ. ඊළඟට අරූපාවචර ဒုတိ ය ධානය තමයි ආකින්චඤ්ඤායතනය. මේ විඥානංචායතනෙ. විඥානංචායතනයේදී විඥානංචායතන සංඥාව තමයි එතෙන්දී උපාදාන වෙලා තියෙන්නේ. එතෙන්දී සම්භාදයේ පිණිස හේතු වෙලා තියෙන්නේ. ඊළඟට ආකින්චඤ්ඤායතනයේදී ඒ කියන්නේ අරූපාවචර තතිය ධානයේදී ආකින්චඤ්ඤායතන සංඥාව තමයි එතෙන්දී සම්භාදකයේ පිණිස පවතින්නේ. හිත එතන තමයි එතකොට අහුවෙලා තින්නේ. හිත එතන තමයි එල්බගෙන තින්නේ. එතන තමයි හිත නැවතිලා තින්නේ. හරිද? ඕක අපිට තේරුම් ගන්න සරල වචනේ තමයි හිත නැවතිලා තියෙන තැන. දැන් අපේ හිත නැවතිලා තියෙන තැන් හොයන්නවත් බෑනේ අපිට. හරිද? අපේ හිත නැවතිලා තියෙන කාම භූමිය ගැන අපිට දිගපළලවත් හිතා ගන්න බෑ. හැබැයි මේ උඩට හිත එනකොට හිත කොච්චර සියුම් වෙනවද කියනවනම් හරියටම කියන්න පුළුවන් හිත මෙන්න මෙතන තමයි දැන් නැවතිලා තින්නේ. මේ නිසා තමයි හිත තාම කෙලෙසුන්ගෙන් මිදෙලා නැත්තේ කියලා. දැන් අපි ඔයත්තන්ට කියන්න පුළුවන් ද අපේ හිත නැවතිලා තින්නේ මෙතනයි, ඒකයි අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙලා නැත්තේ කියලා. එහෙම කියන්න ගියොත් පින්වතුනි මේ මන් දන්නේ කොච්චර විතර එකක් ලියන්න වෙයිද කියලා. ඒ තරම් අපේ හිත උපාදාන වෙච්ච ස්වභාවයන් තියෙනවා. අපිට හිතා ගන්න බැරි පෘතුල භූමියක අපේ හිත උපාදාන සකස් කරගෙන තියෙනවා. පංචකාම ගුණය ඇසුරේ. හැබැයි මේ මානසික සියුම් ස්වභාවය ඇතුලේ මෙන්න මෙතන තමයි මෙයාගේ හිත උපාදාන වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි මෙයාගේ හිතට සම්බාධයක තියෙන්නේ. මෙන්න මෙතන තමයි මෙයාගේ හිත නැවතිලා තියෙන්නේ කියලා හරියටම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ හිත දැන් සියුම් වෙලාද නැද්ද? හොඳටම සියුම් වෙලා තියෙන්නේ. හරි? එතකොට ඔන්න දැන් ආකාසඤ්ඤායතනයේදී ආකාසඤ්ඤායතනය කියන සංඥාව ඇතුලේ හිත නැවතිලා තියෙනවා. ඒක සම්භාදයක් හැටියට තියෙනවා. ඊළඟට විඥානංචායතනයේදී විඥානංචායතන සංඥාව
සම්බාධකයක් හැටියට තියෙනවා හිත නැවතිලා තියෙනවා එතන. මොකද ඒ සංඥාව තමයි දැන් හිතේ වැඩෙන්නේ. ඒ සංඥාව ඇතුලේ තමයි සමාධිය වැඩෙන්නේ. ඒ සංඥාව ඇතුලේ තමයි ධානය පිහිටන්නේ. එතකොට ඒ සංඥාව හේතු කරගෙන තමයි ඒ ධානය තියෙන්නේ. එතකොට ඒක තමයි මේ වෙලාවේ බාධකය. හරි? ඊළඟට තුන්වෙනියට ආකින්චඤ්ඤායතනයේදී ඒ ආකින්චඤ්ඤායතන සංඥාව තමයි සම්බාධකයේ හැටියට තියෙන්නේ. ඒක තමයි හිත නැවතිලා තියෙන තැන. හතරවෙනියට නේව සංඥා නා සංඥායතනෙ. නේව සංඥා නා සංඥායතන සංඥාව තමයි එතෙන්දී සම්බාධකයේ හැටියට තියෙන්නේ නැවතිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්නනවා ඊට පස්සේ තියෙනවා පින්වතුනි ධ්‍යාන ස්වභාවයක් ධ්‍යාන තලයක් සමාධි ස්වභාවයක් ඒ තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ කිසිම සංඥාවක් නැති කිසිම වේදනාවක් නැති නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාව. මේ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් උදායි ස්වාමීන් වහන්සේ අහනවා හිත දැන් හිතට සම්බාධකයේ පිණිස කුමක්ද පවතින්නේ? සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනාගේ හිතේ සම්බාධකය මොකක්ද කියලා. අන්න එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා උදායි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනාගේ හිතට එහෙම සම්බාධකයක් නැහැ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේම එයාගේ හිතේ සංඥාවන් වේදනාවන් නැහැ. ඒවා සියල්ල නිරුද්ධ කරපු අවස්ථාවක්. සියලු සංඥාවන් සියලු වේදනාවන් නිරුද්ධ කරපු සමාපත්තියකට තමයි සමවැදිලා තියෙන්නේ. ඒ නිසා ඒ හිත නැවතිලා තියෙන තැනක් නැහැ කියලා වදාරනවා. ඒ කියන්නේ මොකක්ද ඒ හිත? සංඥා වේදිත නිරෝධ සමාපත්තියට මේ ලෝකේ යම්මතු සිතක් සමවදිනවා කියන්නේ ඒ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදොස් කොට නිදහස් වෙනවා කියන එකයි. නිදොස් කොට නිදහස් වෙනවා කියන එකයි. ඒක පින්වතුනි චතුර්ථ ධානයෙන්ම ඇති වෙන එකක්. ඒක පින්වතුනි අර අරූපාවචර ධාන වලින් ඇති වෙන එකක්. චතුර්ථ ධානයෙන් සහ අරූපාවචර ධාන වලින් එන එකක්. ඒක වැඩිලා අන්තිමට පෙන්නනවා අන්තිමට නේව සංඥා නා සංඥායතන. කිසිම සංඥාවක් නැති ස්වභාවයකටපත් වෙනවා හිත. ඒ සංඥාවක් නැති ස්වභාවයටපත් වෙන හිත තමයි ඊට පස්සේ සියලු සංඥාවන් වේදනාවන් නිරුද්ධ කරන නිරෝධ සමාපත්තියට සමවදින්නේ. දැන් ඒ කියන්නේ මේ හිත ඊටාම රළු භූමියක තිබිලා මේ අපි ගනුදෙනු කරන ඊටාම රළු කාම භූමියක තිබිලා ටිකෙන් ටික භාවනාවේදී ඉහළට වැඩිලා අන්තිමට හිත එල්ලිලා තියෙන අන්තිම පුංචි සුද්ධ තැනිනුත් හිත ගැලවිලා හිත නිදහස් වෙලා යනවා. හිත නිදහස් වෙනවා. මේකේ තව ලස්සන දෙයක් තමයි දැන් අර ගොඩාක් වෙලාවට අපේ ධර්මයේ ඇතුලේ මේ නිවන් අවබෝධ කරනවා කියලා අපිට තිබුණේ නිකන් නිවන් දකින්නවා නිවනට යනවා වගේ දෙයක් නේ. ඒක හරියට ගොඩක් වෙලාවට අපේ ගිහියත්ව හිතාගෙන ඉන්නේ බෞද්ධත්ව හිතාගෙන ඉන්නේ අර වෙන ආගම්වල උගන්වන විමුක්තියට යනවා දිව්‍ය සහව්‍යතාවයකට යනවා දෙවියන් තුරුලට යනවා දෙවියන් අතරට යනවා වගේ මට්ටමක් නේ. හරිද? ඒ කියන්නේ අපි මරුණාට පස්සේ දෙවියොත් එක්ක එකතු වෙනවා වගේ ස්වභාවයක් තමයි එහෙම විමුක්ති සංකල්පයක් තමයි අපිට තිබුණේ. මේ විදිහට හිතනකොට අපිට තේරෙනවා නිවන කියන්නේ එහෙම ස්වභාවයක් නෙමෙයි. නිවන කියන්නේ අපේ හිතේ තියෙන සම්බාධක ස්ථාන ටික අර අහුවෙලා තියෙන තැන් ටික එල්ලිලා තියෙන තැන් ටික හිත නැවතිලා තියෙන තැන් ටිකෙන් මිදිලා අන්තිමට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිද්දී එයාගේ හිතේ තියෙන සියලු සංඥාවල් වේදනාවල් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා එයාගේ හිත සපුරා සහ මුලින් නිදහස් වෙලා යනවා කියන එක. ඒ කියන්නේ යා මැරෙනවා කියන එකද? නෑ යා මැරෙන්නේ නෑ. මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියටපත් වෙන උතුමන් වහන්සේගේ පිරිනිවන් පෑම මරණය සිද්ධ වෙන්නේ නෑ. කායික මරණය සිද්ධ වෙන්නේ නෑ. හරිද? අපි කියනවා සෝපදිශේෂ පරිනිර්වාණය. මේ නිර්වාණයටපත් වුණා. පරිනිර්වාණයටපත් වුණා. හැබැයි කායික මරණය සිද්ධ වෙලා
නෑ කායිකව ශරීරයේ දිනනවා. හැබැයි උන්වහන්සේගේ හිතේ කෙලෙස් නෑ. කොහෙවත් හිර වෙලා නෑ. හරි. තවත් දැනුවත් වෙන්න මම කියන්නම්. දැන් මේ හිත මේ විදිහට ධානය වලට වැඩිමින් උඩට යනවනේ. ඒ හිත ධානය වලට වැඩි වැඩි උඩට ගමන් කරනකොට හිත සියුම් වෙනකොට හිත සමාධිගත වෙනකොට මාර්ගඵල ලැබීම සිද්ධ වෙන්නේ අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියේදීම විතරක් නෙමෙයි. ප්‍රථම ධානයේදී උනත් කෙනෙක්ගේ හිත ප්‍රථම ධානයට සමවදිනකොට උනත් පින්වතුනි කෙනෙක්ට සෝතාපන්න ඵලෙ උපදින්න පුළුවන්. සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්. හරිද? සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්නේ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලා. හරිද? එතකොට සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන කාරණාව, සකෘදාගාමි ඵලයටපත් වෙනවා, අනාගාමි ඵලයටපත් වෙනවා කියන කාරණාව ඊට මෙහා පැත්තේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ හිත ප්‍රථම ධානයට වඩනකොටම ප්‍රථම ධාන සමාධියටපත් වෙනකොටම උනත් කෙනෙක්ගේ මාර්ගඵලය ලබන්න පුළුවන්කම තියෙනවා. මම නැවතත් ආපහු පස්සට ඇවිල්ලා අර අපි මතු කරපු තැනට එනවා. ඒ තමයි මේකේ සංක්‍රාන්ති තැන. මාරු වෙන තැන. ඒ තමයි මේ වෙහෙසකර ගිහි භූමිය ඇතුලේ මේ වෙහෙසකර පංචකාම ගුණික භූමිය ඇතුලේ අපි සංසාරේ භව ගානක් දුකටපත් වෙච්ච භව ගානක් වෙහෙසටපත් වෙච්ච අනන්ත අපරිමාණ සංසාරයක් දුක් විඳපු කඳුළු හෙලපු ලේ හලපු අඬපු කාමයන්ගෙන් හෙම්බත් වෙච්ච මේ භූමිය ඇතුලේ මේ භූමිය ඉක්මවා ගිය තැනක් තියෙනවා. මේ භූමිය අතික්‍රමණය කරපු තැනක් තියෙනවා. ඒක පින්වතුනි මේ ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම සොයා ගැනීම මට නම් පේන්නේ. මොකද මේ සංසාරේ කල්ප කෝටි ගාණක් අපි මේ දරුවෝ නිසා දුක් විඳින්නේ නැති. ස්වාමියා බිරිඳ නිසා දුක් විඳින්නේ නැති. අම්මා තාත්තා නිසා දුක් විඳින්නේ නැති. මේ දරාගෙන ඉන්න ශරීරය නිසා දුක් විඳින්නේ නැති. හරි? සංසාරේ කල්ප කෝටි ගාණක් අපි ධනය නිසා දුක් විඳින්නේ නැති. කාම වස්තුන් නිසා, උපභෝග පරිභෝග සම්පන්න නිසා දුක් විඳින්නේ නැති. ඒ වෙහෙස, ඒ පීඩාව, ඒ මහන්සිය නැත්තන්ට මහන්සිය කියලා හිතෙන්නේ නැද්ද මන්දා? හරිද? ඒ මහන්සිය ගලවන තැන තමයි මේ ආධ්‍යාත්මික සෝය කියලා කියන්නේ. මේ ධ්‍යාන සෝය කියලා කියන්නේ. බුදු කෙනෙක් කැප වෙනවා නම් පින්වතුනි, බුදු කෙනෙක් කැප වෙනවා නම් මේ කාම සුඛයෙන් අත්මිදිච්ච සුවයක් තියෙනවා. මේ පංචකාම ගුණික සුවයෙන් අත්මිදිච්ච සුවයක් තියෙනවා. මේ කාම පංචකාමය නිසා උපදින වෙහෙසෙන් අත්මිදිච්ච තැනක් තියෙනවා කියලා. ඊට වඩා ශාස්ත්‍රුන් වහන්සේ නමකගෙන් අපි තව මොනව බලා ගන්නද? තව මොනව අපේක්ෂා කරන්නද අපිට? ඒකම ඇතිනේ අපිට දුක නිවා ගන්න. ඒකම ඇතිනේ අපිට උන්වහන්සේ ශාස්ත්‍රෝත්තේ තියාගන්න. හරිද? බුදුරජාණන් වහන්සේ අපිට අප වෙනවා නම් බුදුහාමුදුරුව අපිට අප වෙලා කියනවා නම් මහණෙනි මම මේ දේශනා කරන තැන ඔබට සම්බාධ රහිතයි කියලා. දුකින් නිදහස් කියලා. පංචකාම ගුණෙන් නිදහස් කියලා. ඒක නිසා උපදින වෙහෙසෙන් නිදහස් කියලා. ඊට වඩා දෙයක් අපිට නැහැනේ. එතනනේ අපිට තියෙන සුවය. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි හැමෝටම මේ අරගලේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ පංචකාම ගුණික භූමිය ඇතුලේ තමයි අපි හැම ගනුදෙනුවක්ම කරන්නේ. ඔබේ ජීවිතය ඇතුලේ. දරුවෝ, බිරිඳ, ස්වාමියා, ධනය, ඉඩකඩම්, දේපල, රැකියාව සියල්ල ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකනොත් අද ඉඳලා ඔබේ ශාරීරික මරණය සිද්ධ වෙනකනොත් එතනින් පස්සේ ආයි ඉපදිච්ච දවසේ ඉඳලා ආයි මුල ඉඳලාත් කවුරු හරි කෙනෙක් හිතනවා නම් දැන් ඇති කියලා. මම දන්නේ එහෙම හිතනවද කියලා. එහෙම කාට හරි හිතෙනවා නම් පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා දෙනෙන් පියාගෙන සමාධියක සුවය හොයාගන්න. සමාධියක සුවය සොයාගන්න. සමාධියක සුවය සොයාගෙන යන්න. ඒ වෙනුවෙන් අත්හැරීම් කරන්න. ඒ වෙනුවෙන් මහපාරේ ගහක් ගලක් යට හිටියත් සැපයි පින්වතුනි. ඒ වෙනුවෙන් ලුණුයි බතුයි කෑවත් සැපයි පින්වතුනි. මොකද ඒ කාම භූමියට වඩා සුවයක් අපි හොයන්නේ. අර මහපාරේ ගහක් ගල් වෙනක් යට ගහක් මුල ඉඳගෙන පිලුණු වෙච්ච පිට්ටු කෑල්ලක් බලඳපු රට්ටපාල හාමුදුරුවෝ ඒක වර්ණනා කරන්නේ. උන්වහන්සේ දන්නවා තමන් අත්හැරපු රාජසුවයට වඩා සුවයක් තමන්ට දැන් හම්බ වෙනවා. තමන්ට ලැබිලා තියෙන්නේ කියලා. හරි? ඒ කියන්නේ මේ පංචකාම ගුණික අත්හැරීමට වඩා ලুকু සුවයක් හම්බෙන නිසා තමයි ඒක වර්ණනා කරන්නේ. ඒක හදටත් එහෙමයි. ඔය මහපාරවල් වල ගල්ලෙන් වල
එක වේලක් සමහරලාට වේල් දෙක තුනකට සැරයක් වේලක් කර වේලක් වළඳලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නේ දුකින් නෙමෙයි. උන්වහන්සේලා ඒ කැපකිරීම කරන්නේ, උන්වහන්සේලා අත්හැරීම කරන්නේ උන්වහන්සේලාට ඊට වඩා ලොකු සුවයක් එතන තියෙන හින්දා. ඒ ලොකු සුවය තමයි අපි මේ අපේ වටිනාකම් පද්ධතිය ඇතුලේ තියෙන කාම ගුණේ ඉක්මවාගේ ආධ්‍යාත්මික සුවයක් එතන තියෙනවා. ඔබට ඒ තරම් අත්හැරීමක් කරන්න බැරි වුණා. පැත්තකට වෙලා පර්යංකයක වාඩි වෙලා බිම වාඩි වෙලා පලක් බැඳගෙන වාඩි වෙලා දෙනෙත් පියාගෙන පැයක් හරි ඉඳලා ඒ කැපකිරීම හරි කරලා පින්වතුනි අපිට පුළුවන් නම් මැරෙන්න කලින් ප්‍රථම ධානය කියන්නේ මොකද්ද කියලාවත් අත්විඳින්න. එතකොට ඊළඟ ජීවිතේ පටන් ගන්න තියෙන්නේ මෙලොව සංසාරයක් දන්නේ නැති කෙනෙක් හැටියට නෙමෙයි, කාමයන්ගේ අතරමං වෙච්ච කෙනෙක් හැටියට නෙමෙයි. ඊළඟ ජීවිතේ පටන් ගන්න තියෙන්නේ කවුරු හැටියටද? ප්‍රථම ධානය අත්විඳපු කෙනෙක් හැටියට තමයි අලුතෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා මේ ගමන යන්න ලැබේවා කියලා. මැරෙන්න කලින් මේ ජීවිතේ ප්‍රථම ධානය හරියට ඉඳලා මරණයටපත් වෙන්න. එහෙම වුණොත් ඊළඟ භවයේ අපිට පටන් ගන්න තියෙන්නෙම අයනු ආයනු කියන්න තියෙන්නෙම අපිට මොන්ටිසෝරි යන්න තියෙන්නෙම ප්‍රථම ධානය ලැබපු කෙනෙක් හැටියට තමයි අපිට පෙරපාසල් යන්න තියෙන්නේ. කොච්චර වටිනවද? ඒ වෙනුවෙන් හැම දිනාටම වීර්ය පහළ වේවා, සිත් පහළ වේවා, ප්‍රඥාව පහළ වේවා. මේ වස් කාලය අපේ වස් කාලය වගේම ඔබේද වස් කාලය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරුවේ ගම්පහ ඉඳිගොල්ල පදිංචි අතුල දිසානායක මහත්මාණන් ඇතුළු දරු පිරිසයි. අද මේ ධර්මදේශනාවේදී බලාපොරොත්තු වෙනවා මීට මාස කිහිපයකට පෙර පරලෝසපත් ස්වර්ණ දිසානායක මෞතුමියට පින් අනුමෝදන් කරන්න. සසර ස්වභාවය ඔබට විතරක් නෙමෙයි, දේශකයන් වහන්සේ හැටියට මටත් පසක් කරමින් ස්වර්ණ දිසානායක මෑණියෝ මීට මාස කිහිපයකට පෙර අභාවයටපත් වූ බව දැනගන්න ලැබුණා. එතුමිය අභාවයටපත් වෙන්න පෙර මේ දරු පිරිසත් අතුල මහත්මාත් එකතු වෙලා ස්වකීය ඥාති පිරිස විශාල පිරිසක් එකතු කරගෙන මෑණියන් වහන්සේට සතුටු වෙන්න ධර්මදේශනාවක් මේ විදිහටම සිද්ධ කළා. ඒ ධර්මදේශනාව සිද්ධ කළා යම් කාලයකට පස්සේ ස්වර්ණා දිසානායක මහත්මනිය මෑණියෝ අභාවයටපත් වුණා. ඉතින් ඒ දේශනාව සිද්ධ කරපු මටම එතුමිය අභාවයටපත් වුණාට පස්සෙත් මේ විදිහටම ධර්මදේශනාව කරන්න සිද්ධ වෙනවා. මේක තමයි ඔබේත් අපේත් සසර ස්වභාවය. ඔබටත් උරුම වෙන්න තියෙන්නේ, දේශකයන් වහන්සේ හැටියට අපටත් උරුම වෙන්න තියෙන්නේ ස්වර්ණ දිසානායක මහත්මනියට උරුම වූ ස්වභාවයමයි කියලා කල්පනා කරගෙන හොඳට සසර අනිත්‍ය ස්වභාවය, ජීවිතයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගෙන ස්වර්ණ දිසානායක මෑණියන්ටත් ලැබූ ජීවිතයක ධර්ම අවබෝධය කරන්න, ධ්‍යාන සුව වඩන්න, නීවරණය දුරු කරන්න, මගඵල නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ක්‍රිෂ්ණජිනා රණසිංහ මහත්මනියට උපාලි දිසානායක මහත්මයා ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහි කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ සතුටටපත් වෙලා අතුල දිසානායක පියාණන් වහන්සේ ප්‍රධාන මේ පවුලේ ශ්‍රද්ධාවන්ත දරු පිරිස ඒ හැම දිනාටම මුණුපුරු මිනිපිරියන් ඇතුළු කාටත් නිදුක් නිරෝගී සුව වේවා, චිරජීවනය වේවා, දිගාසී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කමට උපකාර කළ හැම දෙනාම
ධර්ම ශ්‍රවණය කරමින් උපකාර කළ හැම දෙනාම ඒ වගේම දේශකයන් වහන්සේ බෞද්ධ ආමාත්‍ය ජාලයේ අතිපූජනීය බොරලන්දි වජ්‍රඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලය කාටත් ආශිර්වාද කරනවා. රටවාසී ලෝවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. රට ජාතියත් සම්බුද්ධ ශාසනයත් දෙවියෝ රකිත්වා කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හැම දිනාටම සංසාර දුක් නිමා කොට ලබන අමා මහ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදුකාර දෙන්න.